මාවනැල්ලේ වර්තමාන තත්ත්වයත් එක්ක කොරෝනාත් එක්ක ගත්තාම මේනොන පවුල් 130ක පමණ ප්‍රමාණයක් නිරෝධාණය වෙමින් තියෙනවා. ඒ වගේම දිනපතා රෝගීන් කිසියම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවා. ඒකම මේනකොට රටේ සංචලන සීමා පැනවීමත් එක්ක ලබන 7 වෙනිදා දක්වා රටේ සංචලන සීමා ක්‍රියාත්මක වෙනවා. අපි ජංගම රථ මගින් මාවනැල්ල කොට්ටාසය පුරා සියලුම අංශවල විශේෂයෙන්ම අපි කාණ්ඩ කිහිපයක් යටතේ එකක් සිල්ලර බඩුව ආහාර ද්‍රව්‍ය පළතුරු එළවලු මස් මාළු බිත්තර හා සත්වාහාර වැනි මේ මොහොතේ අත්‍යවශ්‍යව තියෙන භාණ්ඩ බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කරමින් තිබෙනවා. ජංගම රථ සඳහා ඒ අදාළ ආර්ථික මධ්‍යස්ථාන සඳහා ගෙනිමිත් භාණ්ඩ ගෙනීම සඳහා ඊයේ දවස් තුල පමණක් ආසන්න වශයෙන් ලොරි 80කට වගේ ආසන්න ප්‍රමාණයකට අපි බලපත්‍ර ලබා දීම සිදු කෙරුවා. අද දවසේත් බලපත්‍ර ලබා දීම සිදු වෙමින් තියෙනවා. මේකෙදි අපි ඇත්තටම විධිමත්ව මේ ව්‍යාපාරය කරන අයට පමණක් බලපත්‍ර දීමට උත්සුක වෙනවා. මොකද අසීමිත බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් වුණොත් එහෙම නැවත සංචලන සීමා සම්බන්ධයෙන් අපිට බරපතල ගැටලුවක් මතුවෙන නිසා අපි හිතනවා හෙට දවස වෙනකොට අපිට අපි ඊයේත් අදත් දුන්න බලපත්‍ර හරහා ප්‍රමාණවත් ලොරි රථ සංඛ්‍යාවක් වාහන සංඛ්‍යාවක් මෙම කොට්ටාසිය තුල ජංගම අලවිය සඳහා යෙදෙවි කියලා. ඒ යෙදෙන ප්‍රමාණය කිසියම් මදියක් සිද්ධ වුණොත් අපි නැවත තවදුරටත් බලපත්‍ර නිකුත් කිරීම හෙට දවසෙන් පස්සෙත් සිදු කරනු ලබනවා. ඒ වගේම කියන්න ඕනේ මේ වෙනකොට මාවනැල්ල රෝහලේ විශාල තදබදයක් තියෙනවා රෝගීන් සම්බන්ධයෙන්. බොහෝ වෙලාවට රෝගීන් 20කට ආසන්න ප්‍රමාණයක් අපිට ස්ථීරවම උන්ට ඇඳවල් ලබා දීමේ අපහසුතාවක් තියෙනවා. මේ වෙනකොට රජයේ පළාත් සභාවේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම ඇතුලේ ඇඳවල් 40ක විශේෂ ප්‍රතිකාර සහිත ඇඳවල් 40ක වාට්ටුවක් සකස් කරමින් තියෙනවා. ඒ වාට්ටුව සඳහා අපි මාවනැල්ල ව්‍යාපාරික සංගම් සියල්ල ඒකාබද්ධ වෙලා විශාල අනුග්‍රහයක් දක්වන්න මේ වෙලාවේ සූදානම් වෙමින් තියෙනවා. අපි ලබන සතිය වගේ වෙනකොට ඒ අනුග්‍රහය දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි අපි ඔක්සිජන් සැපයුම අවැසි රෝගීන් 40ක් රැක බලා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තියෙනවා. මේකට අපේ මාවනැල්ල ව්‍යාපාරිකයන් අපිට විශාල වශයෙන් දායකත්වයේ ලබා දෙමින් තිබෙනවා. ඊයේ දවස තුලත් අපි මාවනැල්ල ප්‍රාසලයකන් සතුව තිබිච්ච දැඩි සත්කාරයේ එකක ආකාරයේ ඇඳවල් 4ක් මාවනැල්ල රෝහලට පරිත්‍යාග කෙරුවා. මේ ආකාරයට දිගටම අපි රෝහලත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ එක්කම බඩුමළු බෙදීමේදී නිරෝධායන බඩුමළු බෙදීමේදී නිරෝධායනය වෙන වාර්තා ලැබෙන ආකාරයට අපි බඩුමළු බෙදනවා. ඊයේ දවස තුල පමණක් අපි බඩුමළු 100කට ආසන්න ප්‍රමාණයක් ඒ ගෙවල් වලට බෙදා හැරීම සිදු කෙරුවා. අපේ නිලධාරීන් පොයටත් සෙනසුරාදා දිගටම මෙම කාර්යයන් සඳහා නිරත වෙමින් තිබෙනවා. ඊට අමතරව ලබන සතියේ බොහෝ වෙලාවට නැවත මේ කොරෝනා තුල රට වැසීම තුල ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන අයට රුපියල් 5000 බෙදීම සඳහා රජයේ මූලික කටයුතු සූදානම් කරගෙන තබා ගන්නා මෙන් අපිව දැනුවත් කරලා තිනවා. ඒ සම්බන්ධනොත් අපි අදාළ පවුල් හඳුනාගෙන ඒ පූර්ව සූදානම මේ වෙලාවේ සිදු කරමින් තිබෙනවා. ඊට අමතරව එකක් අපි කියන්න ඕනේ අපි සෑම වසමකම හඳුනාගත්ත සුදුසු සිල්ලර බඩු වෙළඳසැල් අද දිනේ සිට අපි විවෘත කරලා තියෙනවා වසමකට එකක් හෝ දෙකක් බැගින්. ඒ සම්බන්ධ අපි අදාළ බලධාරීන් දැනුවත් කරලා තිනවා. මේක දිස්ත්‍රික් කොරෝනා කමිටුවේදී ගත තීරණයක් ආසන්න ගිය වෙසක් දවසේ තිබිච්ච කොරෝනා කමිටුවේදී. එතකොට ඊට අමතරව තමයි අපි මේ ලොරි රථ වලින් බෙදා හරින්නේ. ඒ නිසා ජනතාවට කිසිම කලබල වෙන්න දෙයක් නැහැ. අපි 25 වෙනිදාත් රටේ සංචලන සීමා ලිහිල්ුණා. දැන් දවස් 4යි ගිහිලා තියෙන්නේ. එතකොට අපි ඉදිරි දවස්වලදී මේ තමන්ගේ ආසන්න වෙළඳසැලට පයින් ගිහිල්ලා බඩු ගන්න පුළුවන් මට්ටමන ගම ඇතුළෙත් ඊට අමතරව විශේෂ සියලුම ආහාර ද්‍රව්‍ය ජංගම රථ මගනුත් තමන්ගේ නිවාස ආසන්නයට සියලුම දුෂ්කර මාර්ග ආවරණය වෙන අපි මාර්ග සැලැස්මක් සකස් කරලා තියෙනවා. සමහර ලොරි රථ වලට අපි අවසර දීලා තියෙනවා දුෂ්කර ස්ථාන වලට යන්න පමණයි. ඒතකොට ඒ ආකාරයෙන් සියලුම අපි ප්‍රදේශ ආවරණය කරමින් ඉදිරි දවස් දෙක වෙනකොට සියලුම ජංගම රථ අපි සකස් කරලා තියෙන නිසා ජනතාව ගෙවල් වලින් එළියට එන්නවත් නගරයට එන්නවත් කිසිම අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. කවුරු හරි රෝගියෙක් ඉන්නවා නම් හෝ විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් රෝහලට යන්න හෝ තවත් අවශ්‍යතාවයකට අපේ ග්‍රාම නිලධාරී හෝ ආර්ථික සංවර්ධනධාරී දැනුවත් කරලා ඔවුන් මගින් අපට මේ පහසුකම් සපයන්න පුළුවන්. ඒ එක්කම කවර හෝ සෞඛ්‍යමය හෝ වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිව අමතන්න පුළුවන්. ග්‍රාම නිලධාරී මහත්තුරු නිරන්තරයෙන්ම බැඳිලා ඉන්නවා මේ කාර්යයන් සඳහා. නිසා කිසිවෙක් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ සංචලන සීමා කාල සීමාව තුළ මහ ජනතාව අවම පීඩනයකට ලක්වීම දක්වා අපිට මේ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා.